හරි වැඩේ පටන් ගමුනේ. හරි සමහර කට්ටියන් තාම කාට ආවද නැද්ද දන්නේ නැහැ. හරි මට නම් ආවා. මේ මම ඇහෙනවද? මම ඇහෙනවද? ඇහෙනවනේ පොඩි මැසේජ් එකක් දාන්න මට ඇහෙනවා මොකක් හරි. කීයද අවුලන්නේ? හරිනේ. හරි වැඩේ පටන් ගමු. කාට හරි බයි නම් අපි රෙකෝඩ් එකක් දෙමු. අවුලන්නේ. හරි වැඩේ ෆ්‍රී යන්නේ. අවුලන්නේ. මේ අපි ත්‍රිකෝණමිතිය ගැන කතා කර හිටියේ. අපි ගිය සතියේ තමයි වැඩේ පටන් ගත්තේ. ගිය සතියේ බදාදා. හැමදාම එනෝනේ. හරි එල. හැමදාම බදාදා සෙනසුරාදා 9ට යන්නේ. අපි කරන් ගිය මොන හරි කරමු. හරි දැන් ඉතින් මේක කොහොමත් ඉතින් හිතනවා තෙල් නැවක් එයි කියලා. එනකන් ඉතින් බලන්න ඉන්න තමයි වෙන්නේ. අදත් මොකක් හරි වැඩක් තිබ්බනේ රජේ. හරි මොකක් හරි කමන්නේ. අපි වැඩේ කරගෙන යමු. රයිට් ත්‍රිකෝණමිතිය මම ගිය සතියේ මතක් කරා සයින් කෝණ ටෑන් කෝණ ඊට පස්සේ කොස් කෝණ කොහොමද ගන්න කියලා. එහෙම කෝණ මොනවා හරි දුන්නාම නොදන්න කෝණයක් කොහොමද හොයාගන්නේ කියන කතාව අපි ගිය සතියේ කතා කරා. කාට හරි දරුවෙකුට ඕන නම් ගිහිල්ලා බලන්න වීඩියෝ එක දාලා තියෙනවා YouTube එකේ. හරි. group එකේ මම link එක දාලා තියෙනවා. ගිහිල්ලා ඒකේ ඒක බලන්න පුළුවන්. ඒක බලන්න නෝට් එක ටික ටික කවර් කරගෙන යන්න. හරි. තාම ප්‍රශ්න කරන්න වැඩි පටන් ගන්නෙ නෑ. ඒකට හේතුව මේ තාම වපසරිය හදා ගන්න ඕනේ. මට ඕන විදිහේ වපසරිය හදන්න ඕනේ ළමයිගේ. හරි. අනිත් එක තමයි දැන් මොනවා හරි මෙහෙම හිතාන ඉන්නවනම් හරි මොනවා හරි පන්තියකට ගිහිල්ලා දැන් මගේ පන්ති සාමාන්‍ය වෙනස්. දැන් සාමාන්‍යයෙන් යන විදිය නෙමෙයි 2023 මේ අර මම සාමාන්‍ය වැඩක් කරනවා සාමාන්‍ය පෙළට මම ඒක කරන්නේ නැතුව මොකද සාමාන්‍ය පෙළ මේ වෙනකොට ගොඩක් ගුරුවරු මේ ඒක ගේම ගහගෙන යනවා. ඒක ගැටලුවක් නැහැ. ඒකින් හින්දා ඒකෙන් ගොඩක් ඒ ලෙවල් වලට වැටෙයි. හරි. මේ වැඩේ යන්නේ වැඩේ ෆ්‍රී යන්නේ මොකද මේ කොවිඩ් එක පොඩ්ඩක් 2022 අනාත වුණා. 2023ත් එහෙම වෙයි කියන බයට තමයි මේ වැඩේ කරන්නේ. හරිද? මේ මොකද නැත්තම් රටේ අතිරික්තයක් හැදෙනවා කොහොමද බුද්ධිමය අතිරික්තයක් හැදෙනවා මේ අතිරික්තනේ බුද්ධිමය හීන මට්ටමක් හැදෙනවා කොහෙන් හරි තැනක හිඩසක් මතුවෙනවා ඒ හිඩස පුරවන්න ඊට පස්සේ ටිකක් අමාරුයි එතකොට ඒක බලපාන මුළු ඔක්කොම බලපානවා ඊට පල්ලෙන් එන සෙට් එකටත් එක්කම ඔක්කොම බලපානවා ඒක හින්දා ඒකයි කතන්දරේ දැන් ඔයාලා හිතාන ඉන්නවා මෙහෙම පොඩ්ඩක් මම ඒ කතාව කියන්නම් ඔයාලා හිතාන ඉන්නවනේ දැන් අපි යන්න ඕනේ ළමයි උසස් පෙළ විභාගෙට ඒ සාමාර්ථය ගන්නවා කියන මානසිකත්වයේ තියෙනවා නම් ඒක හොඳයි මං කියන්නේ ඒක හොඳයි ඒ ගන්න තියනවා කියන එක හොඳයි 2023 උන්ට ඒ ගන්න තියනවා නම් හොඳයි හැබැයි මතක තියාගන්න මේ ඒ නෙවෙයි උසස් පෙළ කියන්නේ සාමාන්‍ය පෙළ නම් ඒ 9ක් ඔව් අම්මට ඉතින් මාර වැඩෙක් වගේනේ ඒ 9ක් තියනවා කියන්නේ හරි හැබැයි උසස් පෙළ මතක තියාගන්න මේකෙන් 24000යි මුළු ඒ කියන්නේ ආර්ට් කොමර්ස් ඊට පස්සේ මැක්ස් ටෙක්නොලොජි ඒ ඔක්කොගම ගත්තාම 24000යි 25000යි වගේ අතර තමයි යන්නේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාල සෙට් වෙන සෙට් එක. හරි? 24000යි 25000යි වගේ සෙට් එකක් තමයි සෙට් වෙලා යන්නේ. අපි මතක තියාගන්න මේකෙන් දැන් තමන්ගේ දිස්ත්‍රික්කේ තියෙනවනේ දැන්. අපි හිතමුකෝ මේ රත්නපුරේ දිස්ත්‍රික්කේ නැත්නම් කෑගල්ල දිස්ත්‍රික්කේ කුරුණෑගල දිස්ත්‍රික්කේ ඊට පස්සේ ගම්පහ දිස්ත්‍රික්කේ ඔහොමම දිස්ත්‍රික්ක තියෙනවනේ. කොළඹ දිස්ත්‍රික්කේ ඊට පස්සේ කළුතර මේ ඔහොමම දිස්ත්‍රික්ක වර්ගයක් තියෙනවනේ. හරිද? දිස්ත්‍රික්ක 24ක් විතර. ওই දිස්ත්‍රික්ක 24ෙන්ම ටෙක්නොලොජි කරණයේ උන් කැම්පස් යන්නේ කීයද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. හරි? සාමාන්‍යයෙන් කුරුණෑගලන් 300කට ආසන්න වගේ පිරිසක් යනවා ටෙක්නොලොජි වල. ඊට පස්සේ ගම්පහත් ඒ හා සමානව ගානක් යනවා. එහෙම නගරවල ඒක අවුරුද්දෙන් අවුරුද්ද සමහර වෙලාවට වෙනස් වෙනවා. ඒකෙන් හින්දා පොඩ්ඩක් චෙක් කරලා බලන්න. හරි? ඕකට අපි කොහොම හරි වැටෙන්න ඕනනේ, පයින්න ඕනනේ. ඔය අපි හිතමුකෝ දල වචන 150ක් තෝරගන්නවා කියලා යම් දිස්ත්‍රික් එක. ඒ 150 ඇතුළේ අපි වැටෙන්න ඕනේ. එහෙම වැටුණොත් තමයි අපිට විශ්වවිද්‍යාලය යන්න පුළුවන්. කැම්පස් එකට ගොඩ වෙන්න පුළුවන්. හරි? එහෙම නැත්නම් ඔතන ඒ 150 ඇතුළේ තව 50ක්වත් ලියන්න නැතුව ඉන්න ඕනේ. ඒ කියන්නේ මේ කැම්පස් යන්න නැතුව ඉන්න ඕනේ. ලියන්න නැතුව නෙවෙයි කැම්පස් යන්න නැතුව ඉන්න ඕනේ. කැම්පස් යන්නේ නැහැ. මේ ඊළඟ පාරත් මීට වඩා හොඳ රිසල්ට් එකක් දාලා යනවා. නැත්නම් මම මෙහෙම කරන්නේ නැතුව වෙන ජොබ් එකක් කරනවා කිව්වොත් අර 50 ඇතුලේ හිඩසක් තියෙනවනේ. එතෙන්ට අපිව කොහොම හරි තල්ලු වෙලා යන්න පුළුවන්. ඒකට කියන්නේ බෝට්ටුවෙන් යනවා කියලා කියන්නේ. හරි? නැවෙන් යනවා සෙට් එකයි 150ක විතර නැවෙන් යනවා.
ඔර කැම්පස් වචනේ කියන්නේ නැවෙන් යනවා කියලා කියන්නේ. හරි? නැවෙන් යනවා ඊට පස්සේ 150 මේ ඒකේ හිටසක් මතු වුණොත් ඒ හිටසට බෝට්ටුවෙම වැටෙනවා. හරි? එතකොට මතක තියාගන්න අපි ඒ ටාගට් කරනවා වෙන්න පුළුවන්. හරිද? ඒ තිබ්බ පමණින් කැම්පස් යන්න බෑ. ඒක මතක තියාගන්න. දැන් ඒ සාමාන්‍ය 3ක් තිබ්බ පමණින්ම කැම්පස් එකට යන්න බෑ. මොකද ඒ අවුරුද්ද ඇතුලේ ඒ සාමාන්‍ය ගාන වැඩි වුණොත් ඉසඩ් එක මත තමා කොහොමද විශ්වවිද්‍යාල තේරෙන්නේ. ඉසඩ් එක මත. හරි? එතකොට ඉසඩ් එක සාමාන්‍යයෙන් අවුරුද්දෙන් අවුරුද්ද කැම්පස් එකේ පොතක් දානවනේ. මේක මුලින්දම්ම කියන්නේ මේ අනා ගන්න නැතුව වැඩේ කරගෙන යන්න ඕනේ හින්දා. හරි නැත්තම් ඉතින් මේක කියන්නේ නැතුව නිකන් ආතල්ලගේ සොමියක් දීලා මේ වැඩ ටික නිකන් ඔහෙන් මෙහෙන් ගහලා දාන්න පුළුවන්. එහෙම වැඩක් නැහැනේ. හරි කොහෙන් හරි කි ගොඩ යන්න එපා. ඔක්කොම රටේ දරුවෝනේ දෙමව්පියන්ගේ. හරි? ඒක හින්දා මේ කියන්නේ. එතකොට ඉසඩ් එක මත ඉසඩ් අගය සාමාන්‍ය දාගන්න ඕනේ දෙකෙන් උඩවත් දාගන්න ඕනේ. මෙතන ඉලක්කම් 4ක් එනවා. ඉලක්කම් 4ක් 2 ගානක් තමයි එන්නේ. දෙකෙන් උඩවත් දාගන්න ඕනේ. ඒකෙන් කියවෙන්නේ නැහැ ඒ අවුරුද්දේ 1.5ට උඩ සෙට් එකට යන්න බැයිද මේ 4 සෙට් එකට යන්න බැයිද කියන එක කතාව කියවෙන්නේ නැහැ. මොකද ඒක කියන්න බෑ ඒ අවුරුද්ද දෙන පේපර් එකයි ඒ සබ්ජෙක්ට් එකට ළමයි මුහුණ දෙන ආකාරය අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. හරි? එතකොට මෙන්න මේ ඉසෙඩ් එක පන්න ගන්න සෑහෙන්න වැඩ කරන්න වෙනවා. සෑහෙන්න වැඩ කරන්න වෙනවා. හරි? ඒක නිකන් හුරතල් කතා කිය නිකන් සොමියක් ගන්නවා වගේ නෙවෙයි ඈ. හරි? හුරතල් කතාත් කියන්න පුළුවන්. හරි ඕන තරම් කියන්න පුළුවන්. අර ලංකාවේ කොහොමද ජෝ කරලා වැඩිනේ. දැන් මේක හුරතල් කතා කියකේ මේක හදන්න බෑ. හරි ඒක මතක තියාගන්න. දැන් ඒ ලෙවල් වලදී එහෙම කරන්න බෑ. හරිද? අනේ පුතේ කීක ඔළුව අත ගගා ටොක් වෙන එහෙම කරන්නත් බෑ. දැන් මෙන්න මේකට සෙට් වෙන්න දැන් හිතන්නකෝ තමන්ගේ දිස්ත්‍රික්කය ඇතුලේ හරි වැඩ කරනවා කියලා පන්ති මෙහෙම ගණනාවක් තියෙනවා. හරිද? ඇත්තටම ඉස්කෝලේ ගත්තට දැන් ඉස්කෝලේ මේ වැඩ කෙරෙනවා. ඒ කියන්නේ අර තරඟකාරී විදිහට වැඩ කෙරෙනවා ටික කඩුයිනේ. ඒක තමයි ඉතින් ඇත්ත කතාව. තරඟකාරී විදිහට වැඩ කරන හොඳ සර්ලත් ඉන්නවා. හරිද? හොඳ සර්ලා හිටිය අනිත් සබ්ජෙක්ට් එක කෙලව ගත්තාම ඒකත් අවුල්නේ. දැන් මේකෙදි අනිත් පන්ති කියමුකෝ මේ පන්ති 4ක් ගත්තා. හරිද? දැන් දිස්ත්‍රික්කයට තෝරගන්නේ 100යි කියලා හිතමුකෝ. මේකෙන් මෙහෙම දැන් මේකෙන් මුළු නගරෙම ඉන්න 1000ක් කියලා හිතමුකෝ. මුළු නගරෙම ඉන්න 1000ක්. කියන්නේ මුළු දිස්ත්‍රික්කෙම ඉන්න 1000ක්. මේ 1000 මෙන්න මේ පන්ති වලට බෙදිලා යනවනේ. හරි? පන්ති වලට බෙදිලා යනවා. බෙදිලා ගියාට පස්සේ හරි මේ ගුරුවරු ඇත්තටම වැඩ කරේ නැත්තම් තමන්ගේ සෙට් එක මෙන්න මේක ඇතුළට දාගන්න බෑ. ඇත්තටම වැඩ කරේ නැත්තම් තමන්ගේ සෙට් එක මේක ඇතුළට දාගන්න බෑ. හරි? දැන් ඒකත් හිතන්න පොඩ්ඩක්. හරි? දැන් 1000ක් ඉන්නවා නම් දිස්ත්‍රික් එක හරි? ඒ මුළු 1000ම යන්නේ එකම පන්තියකට නම් යන්නේ මේ 1000ම මේකෙන් කොහොමද ඉතින් 100ක් යනවම තමයි. ඒ දිස්ත්‍රික්කෙන් ගන්න බං එච්චරයිනේ. හරිද? කොහොමද ඒක යනවම තමයි. හැබැයි මෙන්න මේක බෙදිලා ගියාට පස්සේ තමයි මේකේ තරඟ වැඩි වෙන්නේ. හරි? ඒ ASCII සමහර එවුන්ගේ දැන් අපි හිතුවට මෙහෙම ගියා කියලා මෙහෙම යනවා කියලා හිතුවා සමහර වෙලාවට ওই චූටි පන්ති වලින් තමයි සමහර වෙලාවට දැන් හැදෙන්නේ. මේ ඇත්ත කතාව කියන්නේ. හරි නැත්නම් ඉතින් පොරොට ඉතින් මම පාන්න පුළුවන් අනේ පුතේ කියලා. එහෙම කියන්නේ නැතුව මේ ඇත්ත කතාව කියන්නේ. මොකද කලින් වැටෙන්න කලින් කොහොම හරි එල්ලිලා ඉන්න ඕනේ මේ ගේම් ඇතුලේ. හරි මේක තරගයක්. බොරු කියන්න ඕනේ මේක තරගයක්. ශිෂ්‍යත්වයෙන් පස්සේ ඊළඟට ගේම ගහන්න තියෙන තරගය තමයි මේ A level කියලා කියන්නේ. හරි? ඉතින් A level අසමත් වුණොත් මේකෙන් යන පාරවල් නැහැ කියනව නෙවෙයි. A level සමත් වුණොත් යන්න තියෙන පාර කෙටි වෙනවා. ඒ කියන්නේ අඩු කාලෙකින් වැඩ ටික කරගන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවා. අනික රජෙන් සල්ලි දීලා තමයි උගන්වන්නේ. මහ පොළ දෙනවා, බර්සිරියක් කියලා දෙනවා. හරි? ඒ කියන්නේ අපිට ගෙවලා තමයි අපිට උගන්වන්නේ. හරි? ඒකත් මතක තියාගන්න. හරි. එතකොට දැන් ලක්ෂ 80ක් ලක්ෂ 10ක් විතර දීලා කොහේ හරි තැනකින් උපාධියක් ගන්නවට වඩා අපිට ගෙවලත් උපාධිය හම්බ වෙනවා නම් ඒක මේ ක්වොලිටි එක වැඩි කොහොම ප්‍රයිවට් යුනිවර්සිටි වලින් හම්බ වෙන සමහර ක්වොලිටිස් වලට වඩා රජයේ විශ්වවිද්‍යාලයෙන් හම්බ වෙන ක්වොලිටිස් වැඩි. හරිද? මොකද පිළිගත් ආයතන රජයේ පිළිගත් ආයතනනේ. ඒක හින්දා. හරිද? එතකොට දැන් සමහර ප්‍රයිවට් යුනිවර්සිටි වලින් ගන්න සමහර සර්ටිෆිකේට් සමහර රටවල් වල රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඒ කට්ටිය එපා අපිට මේ ගවර්න්මන්ට් යුනිවර්සිටි වලින් ඕනේ කියලා ඒකට එහෙම ඉල්ලන වෙලාවලුත් තියෙනවා. එතකොට Tamanට ලොකු අවාසියක් වෙන්නත් පුළුවන්. ඒකින්ද පළවෙනි එක මතක තියාගන්න කොහොම හරි පළවෙනි පාරෙන්ම යන්න කියලා. කැම්පස් එකට යනවා කියලා මතක තියාගන්න. හරි? ඒකත් එක්ක ඔන්න ඉතින් කතාව කිව්වා මම. හරි ඇත්ත කතාව කිව්වා දැන්. A level වල ඇත්ත කතාව. දැන් මේක කිව්වට පස්සේ මම ඔක සාමාන්‍යයෙන් මගේ පන්ති වල මම කියනවා.
හරි කිව්වට පස්සේ මේක තේරුම් ගන්න වැඩ කරන සෙට් එකකුත් ඉන්නවා. ඕක දෙමව්පියන්ට තේරෙන්නේ නැහැ. හරි දෙමව්පියන්ට ඕන එකෙක් අවුලන්නේ. හරි ළමයි වැඩිපුර ඉන්නවනේ ඒත් කමන්නේ. මේ මොකද සමහර වෙලාවට අපි යන්නේ අපි හිතමුකෝ බෑන්ඩ් එක සන්ෆ්ලවර්ස් ගහනවා. හරිද? ඊට පස්සේ ෆ්ලෑෂ් බෑග් ගහනවා. අපි යන්නේ සමහර වෙලාවට ෆ්ලෑෂ් බෑග් ගහන එක ඒ චූන් එක බලන්න යන්නේ. සමහර වෙලාවට ඉගෙන ගන්නෙ නැහැ. හරි ඒ චූන් එක බලන්න යන්නේ. හරිද? හැබැයි ඇත්තම ගතියුත්තක් ගන්න නම් නිකන් අමරදේවගේ මේ මොකක් හරි ෂෝ එකක් ගහන්න වගේ තැනකට සෙට් වෙන්න වෙනවා. හරි. එහෙම එකක් තියෙනවා. ඇත්තම ක්වොලිටි එක ගන්න නම් මියුසික් වල. ඇත්ත ඉතින් අරක ඉතින් මඩ කාගෙන නටාගෙන ආතලක ඉන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ එළියට එන ගමන් නිකන් පිහෙන මුගෙන් දෙකකින් ගුටි ගාලා එහෙම එන්නත් පුළුවන්. තකරන් එහෙම ගලවගෙන එහෙමත් පුළුවන්. ඔන්න ඇත්ත කතාව මං කිව්වා. හරි? හරි එහෙනම් මෙතන ඉඳන් වැඩේ ටික කරගෙන යන්. ත්‍රිකෝණමිතිය මං ගිය සතිය මතක් කරා. ත්‍රිකෝණමිතිය පාඩම යන්නේ අද දෙවෙනි දවසේ. ත්‍රිකෝණමිතිය මම ගිය සතියේ කතා කරා. ගිය සතියේ මම කතා කරේ සයින් කෝණ, කොස් කෝණ, ටෑන් කෝණ කියන්නේ මොනවද? ඒ වගේ කෝණ දුන්නාට පස්සේ අපිට සයින් දුන්නොත් කොස් කොහමද අදාගන්නේ, ටෑන් කොහමද අදාගන්නේ කියන එක අපි ගිය සතියේ කතා කරා. හරි? දැන් කෝණ මනින්න භාවිතා කරන ඒකක ගැන අද මම කතා කරනවා. කෝණ මනින්න භාවිතා කරන ඒකක. හරි? ලියා ගන්නකෝ. කෝණ මැනීමට භාවිතා කරන ඒකක. කෝණ මැනීමට භාවිතා කරන ඒකක. භාවිතා කරන ඒකක. right. කෝණ මනින්න භාවිතා කරන ඒකක කියපුවාම අපි දන්නේ අංශක කියන කතාව. හරි? අපි දන්නේ අංශක ගැන. හැබැයි මතක තියාගන්න අංශක විතරක් නෙවෙයි කෝණ මනින්න තියෙන්නේ. උදාහරණයක් විදිහට දැන් අපි දන්නවනේ අංශක 30 කියපුවාම අංශකයට උඩින් 30ට උඩින් අංශක කියන ලකුණ දානවා. හරි? අංශක 45 දාන්න පුළුවන්. හරි? එතකොට අංශක 50 දාන්න පුළුවන්. හරි? ওই විදිහට දාන්න පුළුවන්. හැබැයි අංශකවලට අමතරව තවත් ඒකකයක් තියෙනවා. එයාට කියන්නේ රේඩියන් කියලා. රේඩියන් කියලා කියනවා. රේඩියන්. හරි. දැන් මතක තියාගන්න මේක අංශක අපි සුළු කරද්දී අංශකවලට සුළු කරන්න පුළුවන් කෝණයට කෝණයක් විතරයි. හරි? කෝණයට කෝණයක්. හැබැයි රේඩියන් ගත්තාම මේ කෝණවලට අපිට දිග කියන එකකයක් ගත්තොත් එයාව සුළු කරගන්න පුළුවන්. ඒ කිව්වේ මම පොඩි උදාහරණයක් කියන්නම්. අපි දන්න එකක් තමයි වෘත්තයක වර්ගඵලය හෝ පරිධිය හොයන සමීකරණය. මේක ආරේ තියෙනවනම් මේකේ වර්ගඵලය හොයන සමීකරණ මම ගන්නම් ඒරියා එක. වර්ගඵලය හොයන සමීකරණය 5r වර්ගය. ඔන්න ඕක තමයි සමීකරණය. හරි. දැන් ඔයාට මං කිව්වොත් මෙන්න මේ තියෙන්නේ කෝණයක්. 5 කියන්නේ කෝණයක්. හරි? මේ 5 කියන්නේ කෝණයක්. 5 කියන්නේ කෝණයක්. ඔව්. මෙන්න මේ 5 කියන්නේ කෝණයක්. ඒක දීලා තියෙන්නේ රේඩියන් වලින්. අපි චූටි කාලේ මේක නිකන් ජොලියට නිකන් කටපාඩම් කරා නිකන් වෘත්තයක වර්ගඵලය කීයද 5r වර්ගය කියලා නිකන් හයියෙන් ටීචර්ස්ලාට එහෙම ඇහෙන්න නිකන් ගැම්මෙන් කියපු කාලයක් තිබ්බනේ. හරිද? හැබැයි ඒ කාලේ අපිට මේක කෝණයක් කියලා ඉගෙනුවා නම් අපි ජීවිතේට මේක වර්ගඵලය බලන්නේ නැහැ. හරි? ඒ කාලේ ඒක වහලා අපිට දුන්න සමීකරණ මේක පාඩම් කරගන්න ඉන්න කියන්නේ. හරි? ඕක තමයි ඒ කාලේ කරේ. හැබැයි මේ ඇත්තට මේ තියෙන්නේ 5 කියන්නේ කෝණයක්. 5 කියන්නේ කෝණයක්. මේ r කියන්නේ දිගක්නේ. අරයක්. අරේ කියන්නේ දිගක්. හරි? මතක තියාගන්න මෙන්න මේ දිග අංශකත් එක්ක සුළු කරන්න බෑ. ගණිතයේදී අංශක සහ දිගවල් ඒක ඒකක වර්ග දෙකක්. ඒ දෙන්නම සුළු කරන්න බෑ. හරි? ඒ දෙන්නම සුළු කරන්න බැරි හින්දා මෙන්න මෙතන අංශක වෙනුවට යොදා ගන්න පුළුවන් ඒකකයක් භාවිතා කරනවා. ඒක තමයි රේඩියන්. උදාහරණයක් විදිහට මේ අංශක වලට ඉලක්කමක් තියෙනවා. අංශක වලට ඉලක්කමක් තියෙනවා. දැන් O level යන කාලේ O level ලියන කාලේ ඔයාලා ඉගෙන ගන්න නැති මේවා මොනවද? සයින් වලට ඉලක්කම් ටිකක් තියෙනවා. 1යි 2යි 3යි. ඔහොම අර වගුවක් තියෙන සයින් වගු ඉස්සරහට කතා කරන වගු ගැන. හරි? ඒක වගුවේ තියෙනවනේ. එතකොට සයින් අංශක 45 ගත්තොත් අංශක 45ට ඉලක්කමක් තියෙනවා. හරි? ඔන්න ඔය ඉලක්කම එන්නේ ගොඩක් වෙලාවට රේඩියන් වලින්. හරිද? රේඩියන් වලින්. ඒ කියන්නේ ඉලක්කමක්. ඒකේ ඉලක්කමක්. හරිද? එතකොට අපිට ඕන වෙලාවක ඉලක්කම දෙකකින් වැඩි කරන්න පුළුවන්. ඕක තමයි බේසික් එක. වැඩේ තේරුණාද?
නිකන් මොකක් හරි යම් කිසි දෙයක් තේරුණා මේ රේඩියන් කියන එක මොකද්ද කියලා. හරි. තේරුණා කට්ටිය එක්සෑම් කරන්න බලන්න. ඒක තේරෙන්නේ නැතුව ඉස්සරහ කියලා වැඩක් නැහැ. වැඩි තේරුණා. තේරුණා. right. හරිනේ. හරි. එතකොට මෙන්න මේ 5 කියන්නේ එතකොට මතක තියාගන්න මේ 5 කියන්නේ කෝණ මනින්න භාවිත කරන එකක් ඒකේ ඉන්නේ ඉලක්කම් වලින්. ඒකේ ඉන්නේ ඉලක්කම් වලින් මෙන්න මේ විදිහ අංශක වලින් නෙවෙයි. හරි. right. එතකොට රේඩියන් මෙන්න මේ හැම කෝණයකටම අංශක දුන්නොත් ඒව රේඩියන් බවට පරිවර්තනය කරගන්න පුළුවන් අපිට. ඒව රේඩියන් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. අපි ඊට කලින් බලමු මොකද්ද මේ ඇත්තටම රේඩියන් එකක් කියන්නේ. රේඩියන් එකක් කියන්නේ මොකද්ද කියලා. දැන් කෝණ මයින්ඩ් භාවිතා කරනවා නම් අංශක එකක් නම් ගන්නේ අනිවාර්යෙන් ඒක රේඩියන් එකක් වෙන්න ඕනේ නේද? මොකද අපි මයින් කෝණ නම් කෝණ හා සම්බන්ධව මෙන්න මේ රේඩියන් මයින් ඒකකෙත් එක හා සමාන වෙන්න ඕනේ. අංශක එකක් නම් රේඩියන් එකක්. අංශක එකක් නම් රේඩියන් එකක්. අංශක දෙකක් නම් රේඩියන් දෙකක් වෙන්න ඕනේ. අංශක දෙකක් නම් රේඩියන් දෙකක් වෙන්න ඕනේ. අංශක තුනක් නම් රේඩියන් තුනක් වෙන්න ඕනේ. හරි. ඔහොම වෙන්න එපා. නැත්තම් මේක හරියට ගැලපෙන්නේ නැහනේ. ඒක ගැලපෙන්න තියෙන්න එපා. ඔව් මේ අනුපාත කොහොමත් ඒක එහෙම ගැලපෙනවම තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. වෙනසකට තියෙන්නේ මේ වගේ එන්නේ මොනවද? ඉලක්කමක් එන්නේ. හරි? right. ඔක මම නිකන් කිව්වේ ඔයාලා නැත්තම් මේකත් අතර මොකද්ද තියෙන සම්බන්ධය කියලා හිතා ගන්න බැරි වෙන්න පුළුවන් නේ. හරි? ඒ අනුපාත කොහොමත් ඒ හා සමානව අනුපාත තමයි යන්නේ. right. දැන් රේඩියන් දුන්නාට පස්සේ මෙන්න මේ රේඩියන් කියන කතාව තමයි මෙන්න මේක. අපි දන්න දෙයක් තමයි මෙහෙම වෘත්තයක් ඇන්දොත් මේ වෘත්තෙට තියෙනවා කේන්ද්‍රයක් තියෙනවා. මෙන්න මේ කේන්ද්‍රයේ වටේ කෝණය අංශක 360යි කියලා අපි චූටි කාලේ දන්නවා. හරි? අංශක 360යි. එතකොට ලක්ෂයක් වටා කෝණය අංශක 360යි. right? මෙයාට තියෙනවනේ අරයක්. මෙයාට තියෙනවා අරයක්. හරි? දැන් අපි චූටි කාලේ ඉගෙන ගත්තා මෙන්න මෙහෙම දෙයක්. පොඩි කාලේ මෙන්න මේ වෘත්තයක මෙහෙම කොටසක් කපලා ගත්තාම ඒකට කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. ඒ කේන්ද්‍රික ඛණ්ඩයට තියෙනවා අරයක්. ඒ කේන්ද්‍රික ඛණ්ඩේ මෙතන තියෙනවා කෝණයක්. මෙන්න මෙයාට තියෙනවා ඡාප දිගක්. හරි? මම මේ ඡාප දිග S කියලා ගන්නවා. මේ ඡාප දිග S කියලා ගන්නවා. හරි? වෘත්තකින් කෑල්ලක් කපලා ගත්තා. කපලා ගත්තට පස්සේ ඒ කපලා ගත්ත කෑල්ලට තියෙනවා කෝණයක්. එයාට තියෙනවා අරයක්. එයාට තියෙනවා ඡාප දිගක්. ඒ කියන්නේ මෙන්න මේ පරිධියෙන් කොටසක්. මෙන්න මෙයාගේ පරිධියෙන් කොටසක් තියෙනවා. හරි? අපි මෙහෙම දෙයක් ඉගෙන ගත්තා. මොකද්ද? චූටි කාලේ මෙන්න මේ වෘත්තයක පරිධිය කියන සමීකරණයක් ඉගෙන ගත්තා. මම D කියලා දාන්න වෘත්තයක පරිධිය. වෘත්තයක පරිධිය කියන වෘත්තයේ වටේ දිග අරය R නම් මොකක්ද ඉගෙන ගත්තේ 25R කියලා ඉගෙන ගත්තා. 25R කියලා. වෘත්තයේ පරිධිය. මේ තියෙන්නේ පරිධිය කතාව. මේ තියෙන්නේ පරිධිය. පරිධිය අපි ඉගෙන ගත්තා 25R කියලා. හරි? 25R කියලා. දැන් උසස් පෙළ කරද්දී මම කියන්නේ මෙන්න මේ ඡාප දිග කියන එක එනවා සමීකරණයකින් S සමානයි Rθ කියලා. S සමානයි Rθ. හරි? මම මේක පොඩ්ඩක් වෙනස් කරලා මම ලියන්නම්. S සමානයි θR කියලා. දැන් එතකොට පොඩි සම්බන්ධයක් පේනවා. මොකද්ද පේන සම්බන්ධය? මෙන්න මේ θ කියන්නේ කෝණයක්නේ. මේ තියෙන කෝණයක්නේ. මම කලින් කිව්වා ඒරියා නැත්තම් වර්ගඵලය හොයන එක 5r වර්ගය කියලා එනවා. මේ 5 කියන්නේ කෝණයක් කියලා මම කිව්වා. 5 කියන්නේ කෝණයක් කියලා. එහෙනම් පරිධියටත් ඔය වගේම කෝණයක් සෙට් වෙලා තියෙනවා. මොකද්ද? 25 කියලා. මේ 25 කියලා කෝණයක් සෙට් වෙලා තියෙනවා. මේ තියෙන කෝණය 25 කියලා. එහෙනම් මේ තියෙන්නේ කෝණයක් නේද? මේ හරිනේ. මේ θ, මේ කෝණය, මේ θ, මේ කෝණය. කෝණ මේ R මේ R. එහෙනම් මේ තියෙන කතාව මෙන්න මේකම තමයි. අපිට චූටි කාලේ මේක ඉගෙනුවේ නෑ. අපිට මේක ඉගෙනුවා 25R කියලා. මේක කෝණයක් කියන්නේ එහෙම මුකුත් කතන්දර සමහර වෙලාවට කියලා නෑ අපිට. හරි? සමහර පන්තිවල එහෙම කිව්වක් දන්නේ නෑ. එහෙම කිව්වනම් දක්ෂ ගුරුවරයෙක්. හරි? මෙන්න මේක කෝණයක් කියලා නෑ ඒ කාලේ. හරි? දැන් හරි. මේ තියෙන්නේ කෝණයක්, මේ තියෙන්නේ කෝණයක්, මේ තියෙන්නේ R, මේ තියෙන්නේ R. මට කියන්නකො මේක අංශක වුණොත් බැරි වෙලාවත් සුළු කරන්න පුළුවන්ද? සුළු කරන්න බෑනේ. ඇයි?
අංශකයි මේ r කියන්නේ මීටර් කියමුකෝ. නැත්නම් සෙන්ටිමීටර් කියමුකෝ. අංශකයි මීටරුයි ගුණ කරන්න පුළුවන්ද? නිකන් ගොටු කොරයි ටකරනුයි වගේ නිකන් ගැලපෙන්නෙම නෑනේ ඒක. පැහැදිලිද? හරි කිසිම ගැලපීමක් නැහැ. එතකොට මේක ඒකක දාන්න ගියාපම මේක ලොකු ගැටලුවක් වෙනවා. ඒක හින්දා මේකට දැම්ම රේඩියන් කෝණ. මේ තියෙන රේඩියන්. එහෙනම් මට කියන්න මෙන්න මේ 25 කියන්නේ රේඩියන් වලින් නම් කීයක්ද? මේ තියෙන්නේ වෘත්තයක පරිධියනේ. වෘත්තයක පරිධිය ගත්තොත් මෙන්න මේ ලක්ෂ වටේ කෝණි කිය 360යි නේ. ලක්ෂ වටේ කෝණි 360යි. එහෙනම් මේ වෘත්තයක පරිධිය නම් වෘත්තයක වටේ දිග නම් වෘත්තේ මෙන්න මේ වෘත්තේ ලක්ෂයක් වටයි කෝණය 360යි නම් එහෙනම් මේක කෝණය 360යි. එහෙනම් ওই නොකියා කියන්නේ 25 කියන්නේ 360යි කියන එක නේද අංශක වලින්. හරි? එහෙනම් මතක තියාගන්න 360ක් රේඩියම් වලින් නම් 25. 360ක් කියන්නේ අංශක 360ක් කියන්නේ රේඩියම් වලින් නම් 25 කියලා තමයි එන්නේ. හරි? එහෙනම් මම ටික ටික සම්බන්ධතා ගොඩනගනවා. ඔන්න බලන්න. මම ටික ටික සම්බන්ධතා ගොඩනගනවා. 360ක් කියන්නේ 25. 360ක් කියන්නේ මේක අංශක. අංශක. මේක රේඩියන්. 360ක් කියන්නේ 25. 180ක් කියන්නේ 2 මෙන්න මේ 360 දෙකෙන් බෙදුනහමනේ. එහෙනම් 25 මම බෙදනවා දෙකෙන්. දෙකට දෙක කැපිලා යනවා 180යි කියන්නේ 5 වෙයි. හරි වැඩි තේරුණාද? 360 කියන්නේ 25. 360 කියන්නේ 25. 180 කියන්නේ 360 දෙකෙන් බෙදුවහම එන්නේ 180. එහෙනම් 25 මම බෙදනවා දෙකෙන්. එහෙනම් 5. හරි? මම 180 දෙකෙන් බෙදනවා. එතකොට 90යි එන්නේ. 90ව දෙකක් 180යිනේ. මේක දෙකෙන් බෙදුනවා 90යි. එහෙනම් 5 බෙදනවා දෙකෙන්. එහෙනම් රේඩියම් වලින් නම් කීයද? අංශක 90 කියන්නේ රේඩියම් වලින් නම් 5 බෙදීම දෙකයි. ඔය විදිහට අපිට කෝණ හදා ගන්න පුළුවන්. හරි? දන්න කෝණය කලන කෝණ හදා ගන්න පුළුවන්. දැන් ඒතකොට ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? මොකද ප්‍රශ්නේ? දැන් මේක බෙදාලා යන්න පුළුවන් නේ සර්. එතකොට මේක දන්නේ නැති දැන් බෙදෙන්නේ නැහැ. මේක දෙකෙන් බෙදෙන්නේ නැතුව වෙන වෙන පද වලින් බෙදුවහම මොකද වෙන්නේ? ඒකට පොඩි ක්‍රමයක් තියෙනවා. ඒකත් කියලා දෙන්න. හරි? ඉතින් මේක නෝට් එකක් දාගෙන ඉමු අපි. හරි? නෝට් එකක් දාගෙන ඉමු. මම තාම රේඩියන් කියන්නේ මොකද්ද කියලා තාම කිව්වේ නෑ. හරි? ඒකේ නෝට් එකක් දාගන්න ගමන් මේකේ නෝට් එකක් දාගමු. රයිට්. ලියන්නකෝ. ලියන්න. කෝණ මැනීමට භාවිතා කරන ඒකක කියලා අපි ලියාගත්තේ. ලියන්න මෙහෙම. කෝණ මැනීම සඳහා අංශක සහ රේඩියන් යන ඒකක භාවිතා කරයි. කෝණ මැනීම සඳහා අංශක සහ රේඩියන් යන ඒකක භාවිතා කරයි. කෝණ මැනීම සඳහා අංශක සහ රේඩියන් යන ඒකක භාවිතා කරයි. රේඩියන් යන ඒකක භාවිතා කරයි. හරි? රේඩියන් යන ඒකක භාවිතා කරයි. ලියන්න රේඩියනේ අර්ථ දැක්වීම. රේඩියනය වරහන් ඇතුළේ දාගන්න r රේඩියන්. රේඩියනය අර්ථ දැක්වීම. රේඩියනේ අර්ථ දැක්වීම. හරි? ලියන්න රේඩියනේ අර්ථ දැක්වීම. රේඩියනය අර්ථ දැක්වීම. රයිට්? ලියන්න මෙහෙම. ඉස්සලා පින්තූරයක් අඳින්න. හරි? ඉස්සලා පින්තූරයක් අඳින්න. මෙන්න මේක අඳ ගන්නකො. මෙන්න මේ පින්තූර කෑල්ල අඳ ගන්නකො. මෙයාගේ අරය r right? මෙන්න මෙයාගේ දිග s. මෙයාගේ අරය r. මෙතන කෝණේ θ කියලා දාගන්න. රේඩියන් අර්ථ දැක්වීම කියලා ලියාගත්තානේ. හරි? ඉස්සලා මෙන්න මේ පින්තූර අඳින්න. මෙන්න මේ පින්තූර කෑල්ල අඳින්න. කේන්ද්‍රික ඛණ්ඩයක්. හරි? එයාගේ මෙතන කෝණේ θ කියලා දාගන්න. මෙයාගේ එක අරයක් දාගත්ත තැන ඇති. මේක අරය දාගන්න r කියලා. මෙන්න මේ ඡාප දිග දාගන්න s කියලා. ඡාප දිග දාගන්න s කියලා. ඉස්සරහ ලියන්න s සමානයි r θ කියලා. ලියලා මේක කොටු කරගන්න. s සමානයි r θ කියලා ලියලා කොටු කරගන්න.
S සමානයි RT කියලා ලියලා කොටු කරගන්න. හරි. S සමානයි RT කියලා ලියලා කොටු කරගන්න. right. හරි නම් කියන්න හරි කියලා. හරි. මට පේන්නේ නැහැ ඔක ලියාගත්තද නැද්ද? නෝට් එක ලස්සනට කම්ප්ලීට් කරගන්න. හරි. කම්ප්ලීට් කරගෙන යන්න. එතකොට නැත්තම් එක්සෑම් එකේදී නැත්තම් නෝට් ඉල්ලන්න වෙයි. හරිද? මම කොහොමත් එක්සෑම් එක කිට්ටු වෙන කලින් කොහොම සිලබස් එක ඉවර කරනවා. මාස 3කට විතර කලින්. ගොඩක් වෙලා ඊට කලින් ඉවර වෙයි. හරි. කලින් කොහොමත් ඉවර කරනවා කොහොමද සිලබස් එක. right. හරිද? හරිද? ඉවරයි. ඇන්දද මං ඉස්සරහට යන්න කියන්න කියපල්ලා. ඊළඟ පාර කරන්ට් කපන්න කලින් ඉස්සෙල්ලා මේක ඉවර කරගමු ටක් කරලා කියපල්ලා. නැත්තම් ආයෙ කරන්ට් හරි ඔය තියෙන්නේ. හරි. හරි. right. හරි. හරි. මේ තියෙන්නේ S කියන්නේ චාප දිගනේ. මේ කියන්නේ R, මේ කියන්නේ θ. හරි වැඩි තේරෙනවනේ S සමානයි R θ. right. හරි. ලියන්න රේඩියන් අර්ථ දැක්වීම කියලා අපි ලියාගත්තේ. රේඩියන එකක් යනු. ලියන්න රේඩියන එකක් යනු කියලා පල්ලෑ ලියන්න උද්දුත කොමා ඇතුලේ. රේඩියන එකක් යනු කියලා පල්ලෑ ලියන්න උද්දුත කොමා ඇතුලේ. රේඩියන එකක් යනු. රේඩියන එකක් යනු. රේඩියන එකක් යනු කියලා දැන් අහගනින්න. හරි. රේඩියන් එකක් කියන්නේ මෙන්න මේ කතාව. රේඩියන් එකක් කියන්නේ මොකද්ද? දැන් අපි දන්න ඕනේ S සමානයි R θ කියලා. S සමානයි R θ. x සමානයි R θ කියන්නේ S කියන්නේ මෙන්න මේ චාප දිග. R කියන්නේ මේ අරය. θ කියන්නේ මෙන්න මෙතන තියෙන කෝණය. හරි. එහෙනම් මෙන්න මේ රේඩියන් එකක් කියන්නේ මෙන්න මේ කතාව. මෙන්න මේ S කියන කෑල්ල නැත්නම් චාප දිග මෙන්න මේ අරයට සමාන දුරක් එනවා නම් මොකද්ද? S කියන චාප දිග අරයට සමාන මේක අරය R නම් මේක දිගත් චාප දිගත් අරය R වෙනවා නම් මෙන්න මේ කේන්ද්‍රය මත මෙන්න මෙතන හැදෙන කෝණය රේඩියන් එකක් වෙනවලු. මෙන්න මේ ඇතුලේ හැදෙන කෝණය කේන්ද්‍රික ඛණ්ඩයේ මෙන්න මේ මැදේ හැදෙන කෝණය රේඩියන් එකක් වෙනවලු. හරි. එහෙනම් ඔය කියන්නේ මොකද්ද? දැන් අපි දන්නනේ සමීකරණය S සමානයි R θ කියලා සමීකරණයක්. චාප දිග අරයට සමාන වෙනවා නම් S කියන්නේ කීයද? R වෙනවා කියන එකනේ. එහෙනම් මෙතන R θ තමයි. දෙපැත්ත මම බෙදනවා R වලින්. මේ පැත්තක් බෙදනවා R වලින්. R ට R කැපිලා යනවා. මේ R ට R කැපිලා යනවා. එතකොට මෙතන උත්තරේ 1යි. එහෙනම් θ සමානයි 1ක් වෙනවා. මෙන්න මේ එක රේඩියන් එකක්ලු. අන්න ඒක රේඩියන් එකක්ලු. ඔන්න ඕක තමයි රේඩියන් අර්ථ දැක්වීම. මොකද්ද? හරි හරි ලේසි මතක තියාගන්න. රේඩියන් අර්ථ දැක්වීම කොහේ හරි ඇහුවොත් එක්සෑම් එකේ කොහේ හරි තැනක අහනවා. අපි රේඩියන් අර්ථ දක්වන්න. හරි. එහෙම අහපු ගමන් මොකක්ද ලියන්නේ? ඉස්සලා මෙන්න මේ පින්තූරය අඳිනවා. ඇඳලා මෙන්න මේ S සමානයි R θ කියන සමීකරණය ලියලා ඕනම් මේක මෙහෙම රේඩියන් එකක් කියන එක පෙන්නලා අර්ථ දැක්වීම ලියන්න පුළුවන්. නැත්තම් කෙලිම අර්ථ දැක්වීම ලියන්න පුළුවන්. මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක අරයට සමාන චාප දිගක් ඇති විට එහි කේන්ද්‍රයේ ඇතිවන කෝණය රේඩියන් එකක් වේ. රේඩියන් එකක් වේ. පැහැදිලි? හරි. ලියන්න රේඩියන් අර්ථ දැක්වීමනේ. ලියන්න පල්ලෙන් මෙහෙම. ලියන්න මෙහෙම. අරයට සමාන චාප දිගක් ඇති කේන්ද්‍රික ඛණ්ඩයක අරයට සමාන චාප දිගක් ඇති කේන්ද්‍රික ඛණ්ඩයක අරයට සමාන චාප දිගක් ඇති කේන්ද්‍රික ඛණ්ඩයක ආපාතනය කරන කෝණය
රේඩියන් එකක් වේ. රේඩියන් එකක් වේ. ආපාතනය කරන කෝණය රේඩියන් එකක් වේ. ආපාතනය කරන කෝණය රේඩියන් එකක් වේ. වැඩේ හරිද? රේඩියන් එකක් වේ. හරිද? රේඩියන් එකක් වේ. හරි. පල්ලෙහාන් මේ පින්තූරය අඳින්න. ඇඳලා ඒක ඔප්පු වෙන හැටි මේක ලියා ගන්න. පල්ලෙහාන් මේ පින්තූරය අඳින්න ඇඳලා ඒක ඔප්පු කරන හැටි මේක ලියා ගන්න. මේක ලියා ගන්න. හරි. සමහර වෙලාවට අවුරුදු වල අහන්න පුළුවන්. අර තාම අහලා නැහැ. අහන්න බැරි කමකුත් නැහැ. හරි. සිලබස් එක ඇතුලේ තියෙන දේවල් නේ අහන්න බැරි කමකුත් නැහැ. අහන්න පුළුවන් මොකද්ද රේඩියන් අර්ථ දක්වන්න රේඩියන් එක ලැබෙන හැටි අපෝහණය කරන්න. අපෝහණය කරන්න වෙන්න මෙහෙම. හරි අපෝහණය කරන්න. දැන් එන්න පේපර් සමහර වෙනවා. ඒක මං කියන්නේ පට්ට හොඳයි ඈ. හරි. නැත්තම් මේක ඇතුලේ බල්ටි ගහනේ උන් ටිකක් ඉන්නවනේ. මං කියන්නේ උන් හැලිලා යන්න ඕනේ. වැඩක් කරන උන් ටිකක් ඉතුරු වුණා නම් ඇති. නැත්තම් මේක මේ මුල් අවුරුදු වල පට්ට ලේසි පේපර්ස්. හරි. ටික අමාරු වෙන්න ඕනේ. එතකොට තමයි තමන්ගේ ඉසඩ් එක ලස්සනට හැදෙන්නේ. තමන්ට වැඩ කරන්න හිතෙන්නේ. මරු එතකොට. එතකොට තමයි ජොලිය තියෙන්නේ. හරිද? මේක ගේම් එකක් හැමදාම කියන එකක් පන්තිවල. ඇත්තටම එක්සෑම් කියන්නේ ගේම් එකක්. ඒක හරියට වින් කරනවා, හරියට සෙල්ලම් කරනවා, හරියට ප්‍රැක්ටිස් ගන්න ඕනේ. ගේම් එක ගහන්න නම් අනිවාර්යෙන් හරි විදිහට ප්‍රැක්ටිස් ගන්න ඕනේ, හරි විදිහට සෙල්ලම් කරන්න ඕනේ. කොච්චර තමයි ප්‍රැක්ටිස් කරත් වැඩක් නැහැ, හරි විදිහට ගිහිල්ලා සෙල්ලම් කරන්නේ නැත්තම්. විභාග ශාලාවේ හරි විදිහට සෙල්ලම් කරන්න ඕනේ. හරි විදිහට කොච්චර සෙල්ලම් කරන්න පුළුවන් වුණත් වැඩක් නැහැ, හරියට ප්‍රැක්ටිස් කරලා තිබ්බේ නැත්තම්. හරි. ඔය දෙකම ගානට බැලන්ස් වෙන්න ඕනේ. එහෙම සෙල්ලම් කරන්න දන්නේ උන් තමයි කොහොමත් අර වලල් ඇතුළට වැටෙන්නේ. කැම්පස් කියන වලල් ඇතුළට වැටෙන්නේ. හරි. ඇත්තටම ළමයි නිකන් මෝඩ සෙට් යවල වැඩක් නැහනේ. ඕක රජයක් දන්නවා. මෝඩ සෙට් කොහොමත් කැම්පස් එකට ඇවිල්ලා වැඩක් නැහැ. ඕක ඇතුළේ ලෙක්චර්ස්ලාත් දන්නවා. මෝඩ සෙට් එකක් ඇවිල්ලා වැඩක් නැහැ. එතකොට බුද්ධිමේ හීන වුණු සෙට් එකක් ඇවිල්ලා වැඩක් නැහැ. පරිණත හරිද? ඔළුවක් තියෙන දෙයක් හිතලා කරන්න පුළුවන්. එහෙම සෙට් එකක් තමයි කොහොමත් විශ්වවිද්‍යාලය ඇතුළේ එන්න ඕන. හරි. ලංකාවෙන් කොහොමද 100ට 3ක් 104ක් වගේ ප්‍රමාණය මේ වෙනකොට ඉස්සරහට තිබි 102ක් 2.5ක් වගේ ප්‍රමාණය. දැන් නම් ටිකක් අර විශ්වවිද්‍යාලය ඇතුළේ තියෙන හින්දා මේ වටේම අලුත් කොටස් හැදෙන හින්දා ටිකක් වැඩි වෙලා තියෙනවා. 103ක් 104ක් අතර ප්‍රමාණයක් යනවා. හරි. ලියා ගන්න. හරිද? ඉස්සරහට යමුද? හරිද? පැටව ටික කතා කරපළමු. හරි. හරි ලියාගත්තේ නැති කවුරු හරි ඉන්නවද? කියන්න. නෑනේ. මම ඉස්සරහට යනවා. right. හරි. මම මොකදම ඕනනම් කෑ ගහලා ගියපල්ල ඕන වෙලාව මාත් එක්ක කතා කරන්න පුළුවන්. හරි. right. ලියා ගන්න මාතෘකාව දැන් රේඩියන් කියන්නේ මොකක්ද කියලා දන්නවා. රේඩියන් වලින් එන්නේ අංශක නෙවෙයි ඉලක්කමක් කියලා දන්නවා. එතකොට ඉලක්කම් මීටර 1යි සෙන්ටිමීටරයි දිගවල් එක වැඩි කරන්න පුළුවන් කියලා දන්නවා. දැන් වැඩි හරි. ඒ සෙට් එක හරිනේ දැන්. හරි. ඊළඟට අපි බලමු දැන් අංශක දුන්නොත් කොහොමද රේඩියන් වෙන්නේ? නැත්නම් රේඩියන් දුන්නොත් කොහොමද අපි අංශක කරන්නේ? හරි. ඕක ගැන දැන් සැලකිලිමත් වෙන්න ඕනනේ. මොකද ඉස්සරහට සමහර ප්‍රශ්නවලදී ඒව එන්න පුළුවන්. හරි. අපි බලමු කොහොමද රේඩියන් කරන්නේ? අංශක දුන්නොත් කොහොමද රේඩියන් කරන්නේ? හරි. පුංචි මෙතඩ් එකක් තියෙන්නේ. මහා ලොකු අමාරුවක් නැහැ. හරි. මම කලින් කිව්වා මතකද? මම කියාගෙන යද්දි මම කලින් කිව්වා මෙන්න මේ ලක්ෂයක් වටා කෝණය. මෙන්න මේ ලක්ෂයක් වටා කෝණය 360යි. ඒ කියන්නේ මේ වෘත්තක පරිධිය. වෘත්තක පරිධිය හැදෙන කෝණය 360යි. හරි. මෙයාට අරයක් තියෙනවා r කියලා. එතකොට මෙයාගේ පරිධිය හොයන සමීකරණය මම d කියලා ගත්තොත් d සමානයි 25r කියලා මම කිව්වා. දැන් අපි කලින් සමීකරණයක් දන්නවා s සමානයි r θ කියලා. එතකොට මම මේක අනිත් පැත්තම ලියා ගන්නම්කෝ. θ r කියලා. එතකොට θ කියන්නේ කෝණයක් කියලා දන්නවා. එහෙනම් 25 කියන්නේ කෝණයක් කියලා දන්නවා. 25 කියන්නේ අංශක 60ක් අංශක 360ක් කියන්නේ දැන් දන්නවා. දැන් වැඩ ටික හරි. 25 කියන්නේ අංශක 360ක් කියන්න දන්නවා. දැන් අපි පොඩි ෂේලොක් හෝම්ස් ගේමක් දෙනවා. මොකද්ද? මෙන්න මේ 25 කියන්නේ 360ක් කියන්න දන්නෝනේ. එතන ඉඳන් වැඩේ පටන් ගන්න යනවා.
එතන ඉඳන් අනිත් දන්නේ නැති කෝණ හොයන්න පටන් ගන්නවා. බලන්නකෝ. අංශක දුන්නොත් රේඩියන් කරන හැටි. අංශක 360ක් කියන්නේ මේ දන්නා කෝණ කීයද? 25. අංශක 180ක් කියන්නේ මේක දෙකට බෙදෙනවනේ. එහෙනම් 5. අංශක 90ක් කියන්නේ මෙයත් ආයි දෙකට බෙදෙනවනේ. එහෙනම් කීයද? 5 බෙදීම 2යි. හරි. මේක දෙකට බෙදුවා අංශක 45යිනේ. එහෙනම් කීයද? 5 බෙදීම 4යි. ඔන්න හරි. 5 බෙදීම 4යි. දැන් මම ඕක බෙදුවේ දෙකෙන් දෙකටනේ. මම බෙදනවා මෙහෙම. මෙයා බෙදනවා 3ෙන්. 3ෙන් බෙදුවොත් කීයද එන්නේ? 3ෙන් බෙදුවොත් 1යි 2යි 120යි. 120ට කීයද කියලා දන්නවා. හරි. දැන් ඉතින් ඕක අපිට ඔහම හදා බෙදන්න බෑනේ. පොඩි සමීකරණයක් දාමු. හරි. එතකොට මේ සමීකරණය පුරුදු වුණාම වැඩි ඕන කෝණයක් දුන්නම හදා ගන්න පුළුවන්. හරි. ඕකට පොඩි දෙයක් කරන්න තියෙන්නේ. 360ක් නම් දන්න කෝණයක් අල්ල ගන්නවා 25. දැන් නොදන්න කෝණයක් අංශක 30ක් හරි දුන්නා කියමුකෝ. අංශක 15ක් දුන්නා. ඊටත් වඩා නිකන් ගැළපෙන්නෙම නැති මොකක් හරි කෝණයක් ගමු. අංශක 50. ගැළපෙන්නෙම නැති එකක් ගත්තා. හරි. අංශක 50. කොහොමද හදන්නේ? එයාගේ කෝණේ දන්නේ නැහැ. ඔන්න රේඩින් කරන්න යන්න. අංශක 360ක් කියන්නේ 25 කියන්නේ දන්නවා. හරි. මම සමාන ලකුණු දැම්මේ නැහැ. ඊතලයක් ගහගත්තා. හරි. අංශක 50 කියන්නේ රේඩියන් නම් කොච්චරද කියලා දන්නේ නැහැ. දැන් මම කිව්ව මතකද? අංශක වැඩි වෙනවා නම් රේඩියනුත් වැඩි වෙන්න ඕන. ඒ අතර සම්බන්ධය. අංශක එකක් නම් රේඩියන් එකක් වෙන්න ඕන. අංශක දෙකක් නම් රේඩියන් දෙකක් වෙන්න ඕන. එහෙනම් අංශක 360ක් නම් 25 වෙනවා. එහෙනම් අංශක 50ක් වෙනවා නම් θ වෙනවා. එතකොට මේක චූටි කාලේ මතකද මෙහෙම දෙයක්. අනුලෝම සමානුපාතිකයි. මොකද අනුලෝම සමානුපාතිකයි කියන්නේ? අනුලෝම සමානුපාතිකයි. එකක් වැඩි වෙද්දි අනිකත් වැඩි වෙනවා. එකක් අඩු වෙද්දි අනිකත් අඩු වෙනවා. ඒ කියන්නේ දෙකම මොකද වෙන්නේ? එක හා සමානව ඒ හා සමානව වෙනස්කම් වලට භාජනය වෙනවා. එකක් වැඩි වෙද්දි අනික වැඩි වෙනවා අනුලෝමයි. එකක් අඩු වෙනවා නම් අනිකත් ඒව හා සමානව අඩු වෙනවා. අනුලෝමයි. ආයෙක මතකද ප්‍රතිලෝම සමානුපාතිකයි. ප්‍රතිලෝම සමානුපාතිකයි. එකක් වැඩි වෙද්දි අනික අඩු වෙනවා. ප්‍රතිලෝම සමානුපාතිකයි. එකක් අඩු වෙද්දි අනික වැඩි වෙනවා. ඒක ප්‍රතිලෝම සමානුපාතිකයි. මේක අනුලෝම සමානුපාතිකයිනේ. ඇයි ඒ කෝණේ වැඩි වෙනවනේ රේඩියන් කෝණෙත් වැඩි වෙන්න ඕනනේ. ඒක අඩු වෙලා හරියන්නේ නැහනේ. එහෙනම් අංශක 50යි θ අතර සම්බන්ධයක් මම හදා ගන්නවා අනුලෝම සමානුපාතික තියරි එක භාවිතා කරලා. එහෙනම් 360ක් නම් 25 නේ. එහෙනම් සමානයි 25. මේ දෙන්නම මම බෙදනවා. මෙයාගෙන් මෙයාව බෙදනවා. එහෙනම් මෙතන මම බෙදනවා 50යි. මෙතන බෙදනවා θ ගෙන්. දැන් ඉතින් මේක සුළු කරගන්නයි තියෙන්නේ. අංශක කැපෙනවනේ. බිඳුවට බිඳුව කැපෙනවා. හරි. මේක ටීට උත්ත කරනවා. හරස් වැඩි කරනවා මම. හරස් වැඩි කරනවා. උත්ත කරනවා කියන්නේ මොකද්ද? හරස් වැඩි කරනවා. ටීට මම මෙතෙන්ට ගන්නවා. ටීට මෙතෙන්ට එනවා. 360 පල්ලෙහාට යනවා. එහෙනම් මෙතන 25 බෙදීම 360යි කියලා එනවා. පේනවනේ? 50 වැඩි කරනවා හරස්. එහෙනම් මෙතනින් 50 එනවා. මේ බිඳුව කැපෙනවා. දෙවරක් 1යි 36ට දෙවරක් මෙතන 1යි 16ට 8යි 18යි. මේක සුළු කරපුවම උත්තරයක් එනවා 5යි 5 බෙදීම 18යි කියලා. ඔන්න T. දැන් එහෙනම් මට කියන්න අංශක 50ක් කියන්නේ කීයද? රේඩියන් වලින් නම් 5යි 5 බෙදීම 18යි. අංශක 50ක් කියන්නේ රේඩියන් නම් 5යි 5 බෙදීම 18යි. ඔන්න උත්තර. හරි 5යි 5 බෙදීම 18යි. right? හරි පොඩි නෝට් එකක් දාගමු. මේක තාම ලියන්න එපා. බුකුල් ලියන්න එපා. මම දෙන්නම් මේක සමහර වෙලාවට ඔයාලට හොයන්න බැරි වෙයි. මම දෙන්නම් අපි පිළිවෙලට. right. හරි. ලියන්න මෙහෙම. අංශක රේඩියන් බවට පරිවර්තනය. ලියන්න අංශක රේඩියන් බවට පරිවර්තනය. අංශක රේඩියන් බවට පරිවර්තනය. අංශක රේඩියන් බවට පරිවර්තනය. හරිද? අංශක රේඩියන් බවට පරිවර්තනය. right. ලියන්න මෙහෙම. මෙහෙම ලියන්න. ඒ අතට පල්ලෙහාන් ලියන්න. තරු ලකුණු දදා ලියන්න. තරු ලකුණු දදා ලියන්න. ලියන්න. ලක්ෂයක් වටා කෝණය අංශක 360ක් වන අතර
අංශක 360ක් වන අතර අංශක 360ක් වන අතර එහි රේඩියන් අගය 25 වේ. එහි රේඩියන් අගය 25 වේ. 25 වේ. 2.5 වේ. එහි රේඩියන් අගය 25 වේ. එහි රේඩියන් අගය 25 වේ. එම නිසා වෙන්න මේ ටික පුරව ගන්න. මේ ටික මම ගන්නම්. මම ටික ආයෙ දෙන්නම්. වෙන්න මේ වගුව ගහන්න. එම නිසා කියලා අංශක රේඩියන් අතර තියෙන වෙන්න මේ වගුව ගහ ගන්න. අනිත් මුකුත් ලියන්න එපා. එම නිසා කියලා වෙන්න මේ වගුව ගහ ගන්න. වෙන්න මේ වගුව ගහ. හරි හරිද ශරිද මේකෙන් ලියපල්ලා හරි කියන්න බෑ මේ යන විදියට තව පැයකින් කපයිද දන්නේ නැහැ හරි මුන් කපන වෙලාවක් කියන්නේ නැහැ නේ කියන වැඩේ අද 5ක් කපුවොත් හෙට කපන 7ක් විතර එහා කපන්නෙම නැතුව තියෙනවා ඊට 10ක් විතර කපනවා දවසම පැය 24ක් විතර අඳුරේ හරිනේ හරිද තව ලියා ගන්න කවුරු හරි ඉන්නවද එක්සන් ගන්න ඉන්නවද කවුරු හරි නෑ නේද නෑ හරි මම නෑ කියලා හිතනවා හරි රයිට් ඊට පස්සේ පල්ලෙහා ලියන්න අංක 1 කියලා දාලා අංක 1 කියලා දාලා ලියන්න මෙහෙම අංශක 30 අපි ලේසි එකක් ගමුකෝ අංශක 30 රේඩියන් බවට පත් කරන්න නැත්නම් පරිවර්තනය කරන්න මොකක් හරි සමාන පදනේ හරි අංශක 30 රේඩියන් බවට පත් කරන්න හරි රයිට් කොහොමද කරන්නේ මම අර කලින් කියපු කතාව කරන්න පුළුවන් 360ක් කියන්නේ 25 මේ අපිට දන්න කෝණයක් ගන්න පුළුවන් දැන් මෙහෙම ගන්න පුළුවන් දැන් 360 මල්ල ගන්න ඕනේ නැහැ අපිට පුළුවන් 180 දැන් දන්න ඕනේ 180 කියන්නේ 5 ඔය දන්න කෝණය ඔන්න දන්න තැනකින් අල්ලගන්න අල්ලගෙන නොදන්න එක දාගන්න මේ අංශක 30 නම් කීයක්ද ටීට කියලා මොකක් හරි තමන් කැමති අකුර තමන්ගේ නම අකුර හරි කමන්නේ දාගන්න හරි දැන් ඉතින් මේක අංක 1 මේක අංක 2 මේක උඩ එක යට එකෙන් බෙදනවා ඔහොම බෙදලා ලියනවා කොහොමද කියන්නේ 180 බෙදීම 30 සමානයි 5 බෙදීම තීටා 5 බෙදීම තීටා දැන් මේක හරස් වැඩි කරනවා හරස් වැඩි කරොත් තීටා සමානයි 5 බෙදීම 180 වැඩි කිරීම 30යි වැඩි කිරීම 30යි දැන් මේක මෙහෙම වැඩි කරන්න හරස් වැඩි කරන්න බැයි නම් මෙහෙම කරන්න මොකද්ද කරන්නේ හරි දන්න කෝණ 180 කියන්නේ 5 නේ එහෙනම් 5 කියන්නේ 180යි එහෙනම් අංශක 30 නම් කොච්චරද කෝණේ මං කියපු දේ තේරුණාද දන්නේ නැහැ 5 කියන්නේ 180යි නැත්තම් 180 කියන්නේ 5 දන්න කෝණයක් නැත්තම් මෙහෙම ලියන්න පුළුවන් ඊට සමානයි 360යි කියන්නේ 25 එහෙනම් අංශක 30 නම් කොච්චරද 360ක් කියන්නේ 25 එහෙනම් අංශක 30ක් කියන්නේ කොච්චරද එහෙම ගත්තාම මේවා කැපිලා යනවා හරි තමන්ට කැමති විදියට ගන්න පුළුවන් මේක ලේසි නම් මේක ගන්න අර විදියට හදා ගන්න පුළුවන් එහෙම හදා ගන්න කැමති විදිය හරි ඔක්කොම එකයි මේක පොඩ්ඩක් පියවර දිග වැඩි වෙන්න පුළුවන් හැබැයි මේක පැටලෙන්නේ නැතුව කරගන්නත් පුළුවන් හරි දැන් සමහර ළමයිට මේක පැටලෙන්න පුළුවන් මතක තියාගන්න මෙහෙම කෝණේ ටීට නම් හරිද රේඩියන් නම් එන්නේ රේඩියන් කෑල්ල උඩ තියෙන්න ඕනේ හරිද මේ උඩ දාන්නේ 5 කියන එක නම්
5ට සමානව අංශක වලින් කොච්චරද කියන කෝඩේ මතක තියෙන්න ඕනේ. 180යි. දැන් උඩ දාන්නේ 25 නම් යට දාන්නේ 360යි. ඇයි 25 කියන්නේ 360යි කියලා දන්නවා. එහෙනම් අපි හොයන්න යන කෝණේ. කෝණේ වැඩි කරන්න. ඔන්න ඔහොම කෝණේ වැඩි කරන්න. මේ ඔක්කොගෙම එන්නේ එකම උත්තරේ. එකම උත්තරේ එන්නේ. හරි? එතකොට මේ 5ට මේ 180 කැලි කපන්න බෑනේ. මෙන්න මේ ඉලක්කම් වලට අංශක වලට අංශ කපා ගන්න පුළුවන්. හරි? එතකොට බිඳුවට බිඳුව කැපෙනවා 3 වරක් 1යි 180ට 3 වරක් 6යි. එතකොට ඊට සමානයි 5 බෙදීම 6 කියලා එනවා. රේඩියන් වලින්. ඔන්න රේඩියන්. ඔන්න රේඩියන්. ඕක මෙහෙම අරන් සුළු කරත් ඔච්චරම තමයි එන්නේ. හරි? මෙහෙම සුළු කරොත් මෙතන දෙවරක් 1යි මෙතන දෙවරක් 18යි 3 වරක් 1යි 3 වරක් 6යි. ඒත් එන්නේ කීයද? ඊට සමානයි 5 බෙදීම 6යි රේඩියන් කියලා. ඒත් වැරද්දක් නැහැ. ඔය. වැඩි දෙනවා. හරි? පළවෙනි එක කරගන්නකො. පළවෙනි එක කරගන්න. පළවෙනි එක කරගන්න. කරගෙන මට හොයලා දෙන්න අංශක අපි 60 ලේසිනේ. බලමු 75 අංශක 75 අංශක 75 හොයන්න. අංශක 75 රේඩියන් බවට පරිවර්තන කරන්න. අංශක 75 රේඩියන් බවට පත් කරන්න. රේඩියන් බවට පරිවර්තන කරලා හරි. මේක ලියාගෙන මේක රේඩියන් බවට පරිවර්තනය කරන්න. රේඩියන් බවට පත් කරන්න. තව එකක් කියන්න තියෙනවා ලබන සතියේ මේ ලබන සතිය කියන්නේ මේ සෙනසුරාදා. මේ සෙනසුරාදා රාත්‍රී 9ට වැඩේ යනවා. සෙනසුරාදා අනිවාර්යෙන් ලඝු පොතක් අරන් තියාගෙන ඉන්න. ලඝු පොතක් කොහොම හරි අරන් තියාගන්න. ඒ කියන්නේ ලඝු පොතක් කඩෙන්ම ගන්න ඕනේ. තමන් ගාව කලින් තිබ්බනම් ඒත් ගැටලුවක් නැහැ. ලඝු පොතක් කියන්නේ ලඝු නෙවෙයි. ඒක ඇතුලේ තියෙන්න ඕනේ සයින් වගුයි, කොස් වගුයි, ටෑන් වගුයි. හරි? ඒ වගු බලන විදිය ගැන කතා කරනවා ලබන සතියේ. හරි? ඒකින්ද අනිවාර්යෙන් අරන් තියාගන්න. නැත්තම් වැඩේ හොයන විදිය සමහර වෙලාවට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකින්ද අනිවාර්යෙන්ම ගන්න පොතක් ගන්න. හරි? එහෙනම් වැඩිත් එක සෙට් වෙන්න. ලබන සෙනසුරාදා. යාළුවෝ ඉන්නවා නම් ගෲප් එකට ඇඩ් කරගන්න. ඇඩ්මින් ඕන් නම් කවුරු හරි එක්කෙනෙක් මං යාළුවෙක් ඉන්නවා ඇඩ් කරගන්නම් කියලා මොකක් හරි යාළුවෝ සෙට් එකක් ඉන්නවා එහෙම කියලා. ඇඩ් කරන්න මං ඇඩ්මින් දෙන්නම්. නැත්තම් මට නම්බර් සෙට් එක එවන්න. අපේ කවුරු හරි එකෙක් ඇඩ් කරයි ඔය. පොලෝ සෙට් එක. හරි කෙල්ලෝ සෙට් එකක් හරි. හරි. ඉගෙන ගන්න එවුන් නම් විතරක් කියපල්ලා නිකන් ඔහේ නිකන් ජොලියට එනේ උන්ට වැඩක් නැහැ නේ බං. හරි. ඒකෝ නිකන් දෙන දෙයත් අගයන්නේ නැහැ නිකන්. වැඩක් කරගන්නව නම් හොඳයි. වැඩක් කරගන්න නැත්නම් ඉතින් වැඩක් නැහැ තේරුම් නැහැ. එහෙම මේ හදන්න බෑ. ඒ කියන්නේ A level එනවා කියන්නේ ටිකක් සාමාන්‍ය බුද්ධි මට්ටම පෑදිච්ච එකෙකුට එන්න ඕනේ. හරි. ඔය කොහොම හරි පුෂ් කරලා O level කොට දාපිය උන්ට ටිකක් අමාරුයි. කියන්නේ ඒ සංස්කෘතිය හැදෙන්නෙම නැහැ. හරිද? උන් තමයි ওই පන්තිය පටන් ගන්න වෙලාව එක එකට ටොකවා ඉන්නේ ගහන්නේ පාරවල් ඉන්නේ. අද මේ හොඳට වැඩ ගන්න පුළුවන් ඒ උන් සමහර වෙලාවට ඒ ගොඩටම රින් කරගෙන අනිත් ඒගොල්ලෝ අනුන්ගේ කුටි කනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. හරි. එකසිය 80 වැඩි කිරීම 75 5 බෙදීම බලමු. හරි. බලමුනේ. හරිනේ. හැදුව කට්ටිය පොඩ්ඩක් රියැක්ෂන් ගන්න. වැඩි හදලා තියෙන්නේ. තව කාලේ ඕන නම් හැදුවා. කාලේ ඕන තව. හරිනේ. හරිනේ. right. හරි කොහොමද ගන්නෙ මේ මං අර විදියටම හදන්නම් මේ මේක ලේසි මොකද මේ පියවර ගියාම වල කාලේ වැඩි වෙනවා හරි අපි එක්සෑම් එක ගන්න ලියන්න බෑ එතකොට මොකද වෙන්නේ කාලේ ටක් ගාලා අඩු කරගන්න ඕනේ අඩු කාලෙකින් කොහොම හරි ගේම ගහලා ඉවර කරන්න ඕනේ එතකොට අපිට මේ වගේ දෙයක් දුන්නු මේක පොඩි ගානනේ මේක අල්ලගෙන වවා ගන්න ඕනේ නෑනේ ඒකින්ද මේ ලේසිම ක්‍රමය තමයි
අර මං කලින් කියපු විදිහට දා ගන්න කෝණය දැන් රේඩියන් හොයන්න යන්නේ. දා ගන්න කෝණය. එහෙනම් 180 වැඩි පටන් ගමු. ඒක දාගත්තාම ලේසි. මොකද ඉලක්කම් ගන්න බෙදෙන ගාන අඩු වෙනවනේ. එහෙනම් 180 නම් 5. එහෙනම් 75 නම් කීයද? 180 නම් 5. එහෙනම් 75 නම් කීයද? එහෙනම් මෙතන කෝණය එනවා. මේක සුළු කරන්න. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ওই ගොඩක් ළමයි මෙහෙම කරනවා. මොකද්ද? මොකද්ද කරන්නේ? සමීකරණ ලියනවා. ලියලා ඒකම කපනවා. ඉතින් කපුවෙන් පස්සේ කොහෙද බං සමීකරණ ලකුණු දෙන්න පුළුවන්? ගොඩක් පේපර් බලද්දී තියෙනවා. හරි? සමීකරණ ලකුණු දෙකක් දෙන්න. ඊට පස්සේ උත්තරේ ලකුණක් දෙන්න. දැන් පළවෙනි පාරම මේක කපලා. මේක කපලා ඉතින් උත්තර ටික මේක සුළු වෙලා එනවා කියලා දාලා. එහෙම පළවෙනි සමීකරණ ලිව්වට පස්සේ ඒක කපලා දැම්මට පස්සේ කොහෙද බං ලකුණු දෙන්න පුළුවන් ඒකට සමීකරණයකට. සමීකරණ කපලානේ. කපලා වෙන ඉලක්කම් ටිකක් දාලා කියන තමයි තේරෙන්නේ. ඒ කියන්නේ දන්න මනුස්සයා දන්නවා මේක කපලා තියෙන්නේ කියලා. අර විභාග තියෙනවනේ සංස්කෘතියක්. හරි? ඒක බලන විදිහක් තියෙනවනේ. එතකොට ඒ සංස්කෘතිය ඇතුලේ ගුරුවරු ඒක අනුගමනය කරනවා. එතකොට මේක බලුවෙන් පස්සේ මේක කපලා කෑලිවල කපලා දැම්මාට පස්සේ ඕක කපලා තියෙන්නේ. ඉතින් ඕක එක ඉරකින් කපලා ඕක ලකුණු බිඳුවේ කියලා දාන්න. එහෙම තමයි කියන්නේ. හරි? ඒකින්ද ඔය ගොඩාක් දක්ෂ ළමයි වැඩේ වෙන්න මේකම කෙලව ගන්නවා. ඒ කියන්නේ ගොඩක් දක්ෂකම වැඩි වුණාම වැඩි ඕන උතුරලා යනවා. පිරිලා ඉතිරිලා යනවා. ඉතින් කපන්නම හිතෙන්නේ උට මෙහෙම දැක්ක ගමන් අර චක්‍රයෙන් පුළුවන් දඩ බඩ ගාලා මේව කපලා දාන්න. එහෙම කරන්න එපා. ඊළඟ රූටේ කොහොම හරි ලියා ගන්න. ලියාගෙන ඒක සුළු කරලා ඊට පස්සේ උත්තරේ දාගන්න. හරි? මොකක්ද එන්නේ? මේක සුළු කරන්න ගියොත් කීයද කැපෙන්නේ? හරි? 3ෙන් කපන්නත් පුළුවන් ඕන. මම හිතලා පොඩ්ඩක් 3ෙන් සුළු කරගන්නම්කෝ. 60යි. හරි. ඔන්න 5ෙන් සුළු කරන්න පුළුවන්. මෙතන 12යි. මෙතන 5යි. එතකොට 5යි 5 බෙදීම 12යි කියලා එනවා. මේක රේඩියන්. ඔන්න උත්තරේ. 5යි 5 බෙදීම 12යි රේඩියන් කියලා එනවා. 5යි 5 බෙදීම 12යි රේඩියන් කියලා එනවා. සුළු කරපහම. හරි. මම තවත් එකක් දෙන්නම්. ඒක try කරන්න. ඒක මේකෙම try කරන්න. මේකෙම පුරුදු වෙන්න. එතකොට වැඩි ගොඩ. හරි. අරක මෙතඩ් එක ඒක ලේසි මෙතඩ් එක ගන්න කොහොමත් මේ විදිහටම නෙන්නේ. හරි. මේ කරන්න. අංශක 15. අංශක 15 රේඩියන් බවට පත් කරන්න. බවට පරිවර්තනය කරන්න. අංශක 15 කරන්න. මේක 3 වෙනි ගාන. අංශක 15 පරිවර්තනය කරන්න. සුළු කරන්නේ නැතුව මෙහෙම තිබ්බොත් අවුලක් නැද්ද? මෙහෙම තිබ්බට ගැටලුවක් නැහැ. හරි? සුළු කරලා තියෙන එක තමයි හොඳම. මොකද දන්නවද? එතකොට සුළු කරන්න තමයි ඉගෙන ගන්න ඕනේ. තමන් සුළු කරන්නත් ඉගෙන ගන්නවා. අර විදිහම ගෙඩි පිටින් තියන්න එපා. ඒක කැතයි. සාමාන්‍යයෙන් ඒක අර ගණිතයේ විදිහට ඒක කැතයි කියලා තමයි අපි කියන්නේ. ඒක කැතයි බං. උඹ සුළු කරන්නවත් දන්නේ එහෙම මතයක් එනවා. මූ මෙතනින් නවත්තලම්. ඇයි මේ සුළු කරන්නේ නැත්තේ? මූ දන්නේ නැද සුළු කරන්න. අන්න එහෙම එකක් එනවනේ. හරි? ඒකින්ද මේක පුළුවන් තරම් සුළු කරලා තියන්න. ඒක එහෙම තිබ්බහම මේක ලස්සනයි. ලස්සනයි. අනික ඒක පිළිවෙලයි. වැඩේ ලස්සනයි. කම්ප්ලීට් වැඩේ පිළිවෙලයි. හරිද? එතකොට තමයි කියන්නේ හොඳ බාස් කියලා. හොඳ බාස්. ඒකින්ද හොඳට වැඩේ ෆිනිෂින් එකක් දීලා තියන්න. ඒක හොඳයි. ඒක චොක්. හරි. දණ්ඩ අංශක 15 රේඩියන් බවට පත් කරන්න. අංශක 15 5 බෙදීම 12 බලමු. අනික කට්ටියත් ඉවරද වැඩි? වැඩි ඉවරද? වැඩි ඉවර නම් අතිස්වා. තමයි කවුන් කළා වැඩි ඉවරයි කියලා කිව්වා. හරි. ඉවරයි. 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 හරි. මම වැඩ පටන් ගන්න. හරිනේ? ඉවරනේ? right.
මොකද කරන්නේ? θ කියලා කෝණයක් දා ගන්නවා. දන්නේ. එහෙනම් 180යි නම් ෆයිලු. එහෙනම් 15යි නම් කොච්චරද? හරි. 3ෙන් බෙදන්න පුළුවන්. 3ෙන් බෙදුවම මෙතන 60යි. 3ෙන් බෙදුවම මෙතන 5යි. 5 වරක් එකයි මෙතන 12යි. උත්තරේ θ සමානයි 5 බෙදීම 12යි. දැන් මම මෙතන මෙහෙම සුළු මම මෙතනම සුළු කරා. හරි. ඔයාලා එහෙම කරන්න එපා කියලා මම කියන්නේ. හරි. ඔයාලා එහෙම කරන්න එපා. මම අර කාලේ වෙලා යන හින්දා මම මෙතනම සුළු කරලා ගත්තා. හරි. ඔයාලා එහෙම කරන්න එපා. ඔයාලා මේක සමීකරණේ ලියලා පල්ලෙහා මේක ආයේ වෙනම ලියලා ඒක සුළු කරන්න සුළු කරලා උත්තරේ දාගන්න. මේක අනිවාර්ය රේඩියන් කියන එකක දාන්න ඕනේ. හරි. ඒක මගහැරව ගන්න එපා. දැන් සමහර ළමයි මේක විතරක් 5 බෙදීම 12යි කියලා විතරක් දාගෙන එනවා. එතකොට රේඩියන් කියන එකක දාලා නැහැ. එතකොට සමහර වෙලාවට ලකුණු බිඳුවක් දාන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ විභාගයේ ලකුණු දෙන්න ඕනේ පිළිවෙලක් දුන්නාට පස්සේ 5 කියලා වරහන් ඇතුළේ දානවා. රේඩියන් බව ලියා නොමැතිනම් ලකුණු බිඳුවයි. ලකුණු ලබා නොදෙන්න කියලා දාලා තියෙනවා. හරි. ඒකට තමන්ගේ ලකුණු සෙට් එක මේකෙන් අඩු වෙන්න පුළුවන්. හරි. අපි ටික ටිකන ලකුණු එකතු කරගන්නේ. ඒ හින්දා ටික ටික ලකුණු එකතු කරගන්න. හරි. වැඩේ තේරෙනව නේද? මොකද්ද වෙන්න ඕන කියලා? ඉතින් මේකම විදිහට මේවයි ගණන් 10ක් 15ක් හැදුවා කියලා තේරුම් ගන්න නැහැ. තමන්ගේ ක්‍රමයේ අහු වුණා නම්. හරි. ක්‍රමයේ අහු වෙන්නේ නැත්නම් තමයි ගණන් 10ක් 15ක්වත් කරලා පුරුදු වෙන්න ඕනේ. මම හිතන්නේ වැඩේ සෙට් වෙලා තියෙන කට්ටියන්ට right. ඊළඟට ලියන්න අංශක රේඩියන් වලින් ලබා දුන් විට අංශක බවට පරිවර්තනය. රේඩියන් අංශක බවට පරිවර්තනය. රේඩියන් අංශක බවට පරිවර්තනය. රේඩියන් අංශක බවට පරිවර්තනය. රේඩියන් අංශක බවට පරිවර්තනය. හරි. හරි. දැන් රේඩියන් අංශක කරනවා නම් අර අපි කලින් කරපු විදිහම තමයි උඩයට මාරු කරලා ලියනවා. මහ ලොකු දෙයක් නැහැ. දැන් උදාහරණයක් විදිහට මෙහෙම. දැන් අපිට දුන්නා කියලා හිතන්න 5 බෙදීම 4යි. මෙයාව අංශක බවට පරිවර්තන කරනවා. අංශක කරන්න. මෙයාව අංශක කරන්න. 5 බෙදීම 4 අංශක කරන්න කියලා දීලා තියෙනවා. මොකද කරන්නේ? θ කියලා කෝණයක් දා ගන්නවා. දැන් අපි කලින් ලිව්වේ මොකද්ද? θ කියන කෝණේ මෙන්න මේ 5 වගේ එන්නේ උඩට. 180 එන්නේ පල්ලෙහාට. ඒකට හේතුවක් තියෙනවා අපි රේඩියන් හොයන්න යන්නේ. එහෙනම් රේඩියන් කැල අනිවාර්යෙන් උඩ තියෙනවා. එහෙනම් අංශක හොයලා මොකද වෙන්නේ? අංශක කැල උඩට දානවා. එහෙනම් උඩ වෙනවා අංශක 180ක් නම් පයිලු. එහෙනම් 5 බෙදීම 4ක් නම් කොච්චරද? ඉතින් මේක නම් හරි ලේසි. මොකද්ද වෙන්නේ? θ 180 බෙදීම 5 වැඩි කිරීම 5 බෙදීම 4නේ. 5 to 5 කැපිලා යනවා. 5 to 5 කැපිලා යනවා. හරි? අර ලේසි වැඩේ මේක උඩයට මාරු වෙලා තමයි ලියවෙන්නේ. right. ඉතින් මේක සුළු කරන්න. මොකක්ද වෙන්නේ? θ සමානයි 180 බෙදීම 4 කියලා එනවා. 180 බෙදීම 4. මේක තවදුරටත් සුළු කරන්න පුළුවන්. මේක සුළු කරොත් 2කින් බෙදුවොත් 90යි 4ෙන් බෙදුවොත් අංශක 45යි. 4 වරක් 1යි. මෙතන 4 වරක් 4 16යි. දෙකක් ඉතුරු 20ට 5යි. එතකොට θ සමාන අංශක 45යි කියලා එනවා. මේක දන්න කෝණයක්. අංශක 45යි. ඔච්චරයි කරන්න තියෙන්නේ. මහ ලොකු දෙයක් නැහැ. හරි. ඕක ලියාගෙන මේක try කරන්නකෝ. නිකන් පුරුදු වෙන්න විතරයි මම මේ දෙන්නේ. හරි. වැඩි අල්ලගත්තා නම් එච්චරයි. මේක try කරන්න. 5 බෙදීම 24 අංශක බවට පරිවර්තනය කරන්න. අංශක බවට පරිවර්තනය කරන්න. 5 බෙදීම 24 අංශක බවට පරිවර්තනය කරන්න. හරි. try කරන්න. පයි බෙදීම 27 අංශක බවට පරිවර්තනය කරන්න. හරි. දැන් කවුරු හරි දරුවෙක් හිතාන ඉන්නවා නම් මොකද්ද? මෙව්වා නැතින් මෙව්වා මෙහෙම ෂේප් එකේ නිකන් බලලා නිකන් ඉන්නවා. හරි මතක තියාගන්න කොටසක් ඔක්කොම නෙවෙයි. උසස් පෙළ දින කොටසක් මේ ගේම් එක දෙන්න වැඩේ පටන් ගන්න දැම්ම තියෙන්නේ. දැම්ම කියන්නේ සමහර වෙලාවට උන් ඕ ලෙවල් ලියද්දි වැඩේ පටන් ගන්න. එහෙම උන් ඉන්නවා. දැන් ගිය අවුරුද්දේ හිටියා උන්
21 ලිව්වා 2022 මේ පාර ලියන්න ඉන්න සෙට් එක. කියන්නේ මේ පාර ලියන්න කියන්නේ මේ පාර ලියපු සෙට් එක නෙමෙයි ඊළඟ පාර ලියන්න ඉන්න සෙට් එකේ. එකෙක් මේ පාර ලිව්වා. ඒ කියන්නේ කලින් ලිව්වා. හරි? එහෙම ඉන්නවා ඩයල්. එහෙම පොරහල් ඉන්නවා. ඒකට හේතුව තමයි මේකේ තමන්ගේ කාලය අඩු කරගන්න ඕනේ. තමන් ඉක්මනින් මේක විභාගේ පාස් වෙන්න ඕනේ. හරි? නැත්නම් තව ටික කාලයක් වාත වෙනවා. මොකද කොහමද ලංකාවෙන් ඉන්නේ? එතකොට සමහර වෙලාවට ප්‍රතිඵල එන්නත් ටිකක් කල් යන්න පුළුවන්. එතකොට කවද විභාගෙ දිහා දන්නේ ඔහොම මානසිකත්වයෙන් ඉන්න හින්දා කලින්ම ලිව්වා. කලින්ම ලියලා ඉවර කරගත්තා. හරි. දැන් මේ පාර ලියලා ඉන්නවා. හරි. මේ පාර ලියලා ඉන්න පොර මේ මගේ වංගේ ආවේ. එහෙම ගිය පාරල් ලිව්වා එහෙම සෙට් එකක්. මේ ගිය පාර 2020 ලිව්වා 19 දාලා මේ 20 ලියන්න ඕනේ වුණ 19 දාලා ලිව්වා. හරිද? ගැටලුවක් නැහැ. එහෙම ලියන්න බැරි කමක් නැහැ. එහෙම ලියන්න පුළුවන්. හරි. එහෙම දාන්න පුළුවන්. ඔව් නිකන් කිව්වේ. හරි. ඒකෙන් මතක තියාගන්න මේක දැඩි තරඟකාරී විභාග. හරි. එතකොට දැන් සාමාන්‍ය පෙළ ලිව්ව විදිහටම දරුවෝ මෙව්ව කරන්න බෑ. මෙව්ව කොහොමත් කරන්න බෑ. උසස් පෙළට අනිවාර්යයෙන්ම දැඩිව කැපවීමේ උවමනාව තියෙන්න ඕන. දැඩිව කැප වෙන්න ඕන. දැඩිව කියපුවාම නිදි මරාගෙන හොටු පෙරාගෙන කියන කතාව නෙමෙයි මේ කියන්නේ. හරිද? වටේ වීන් වලට බැනගෙන මට පාඩම් ගන්න නැහැ කියලා ටීවී එකෙන් පොළවේ ගහලා එහෙම කරන්න කියන කතාව නෙමෙයි මේ කියන්නේ. ජොලියේ විනෝදෙන් මේක ඇතුලේ කරන්න ඕන ටික හරියට කරන්න. කරන්න ඕන දෙයක් තියෙනවනේ. ඒ කරන්න ඕන ප්‍රැක්ටිස් එක හරියට කරන්න. වෙන මොකුත් ඕනේ නැහැ. දෙන ගණන් ටික ආය කරන්න. තාම මම ගණන් දෙන්න පටන් ගත්තේ නැහැ. මොකද අද දෙවෙනි දවසේ. හරි වැඩි ඉස්සරහට යද්දි තේරෙයි. හරි PDF මාර්ගෙන් දෙනවා මම ටියුට් දෙනවා. හරි බය වෙන්න එපා. හරි. ගෙදර නම් වන්න බැරි වෙයි. මොකද දැන් මේ දවස්වල ඩීසල් නැති එකේ ගොඩක් එමු යන්නේ නැහැ දුර පළාත් වලට. හරි. ඒක හින්දා මේ අනික කලන් කපනවා ටියුට් එක print කරගන්න විදිහක් නැහැ. කොළ හිර වෙනවා. දාගෙන තියෙන එක බන්න හුටස් ගාලා යනවා. එහෙම ගැටලුත් තියෙනවා. හරිද? පෙක්ස් වල වැඩ ගොඩ ගැහිලා. එහෙම ප්‍රශ්නක් තියෙනවා. ඒ ප්‍රශ්න අස්සෙන් කොහොම හරි මේ ගේම ගහන්න ඕනේ. හරි. කරන්න දෙයක් නැහැ දරුවෝ. ඔහොම තමයි ඉතින් රටේ නායක පිස්සු නටද්දී ඒකේ කොහොමත් විපාක බලපාන්නේ අපිටම තමයි. හරිද? නායක පිස්සු නටනවා කියන්න බෑ ඉතින්. මිනිස්සුත් භාගයට භාගයක් පිස්සු. එහෙම වුණාම එහෙම වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. හරි. රයිට් ඉවරද? ගත්තද කෝණේ? කෝණේ ගත්තද? හරි. තාම මේ වගේ හරියට ගණන් දෙන්න පටන් ගත්තේ නැහැ කොහොමත් වැඩේට යද්දි පොඩ්ඩක් වපසරිය හදා ගන්න ඕනේ. හරි. එතකම් පොඩ්ඩක් රැඳිලා ඉන්න. හරි හැමදාම මගහර ගන්න එපා. මොනවා හරි අලුත් දෙයක් ගන්නනවා. ඒකින්ද මගහරව ගන්න එපා. හැමදාම වගේ සෙට් වෙන්න. බදාදයි සෙනසුරාදයි හවස රාත්‍රී 9ට වැඩේ සෙට් කරගෙන තියාගෙන ඉන්න. හරිද? පොඩ්ඩක් කරන්ට් කැපුවොත් එදාට මොනවා හරි වෙන දවසක පෝස්ට්පෝන් වෙන්න පුළුවන්. ඒතකොට ගෲප් එකත් එක්ක ඇලර්ට් එකේ ඉන්න. ගෲප් එකේ දාන්නම් විස්තර ටික. හරි. 7.5යි බලමු. උත්තරේ බලමු. හරි. මොකද්ද 5 බෙදීම 24නේ. අපිට කරගන්න ඕනේ අංශක. නේද? හරි. අපි දන්නවා 5 කියන්නේ 180යිලු. එහෙනම් 5 බෙදීම 24 කියන්නේ කීයද කියලා බලනවා. එහෙනම් 5 to 5 කැපිලා යනවා. t ට සමානයි 180 බෙදීම 24. අංශක මෙතන මම අංශක කියලා දාන්න ඔයාලා අනිවාර්යෙන් අංශක කියලා දාන්න. මේක තව ටිකක් සුළු කරොත් දෙකෙන් බෙදුවොත් මෙතන 90යි මෙතන 12යි ඕනනම් තුනෙන් බෙදන්න පුළුවන්. එතකොට මෙතන 30යි. හරි. 30යි තුනෙන් බෙදුවොත් මෙතන 4යි. හරි. ඕනනම් මේක තවදුරටත් බෙදන්න පුළුවන් 15 බෙදීම 2 කියලා එනවා. 15 බෙදීම 2යි කියලා එනවා. මෙන්න මේක මෙහෙම අංශක කියලා දාන්න. දශම කරන්න යන්න එපා. දශම කරන්න යන්න එපා. මං හේතුව කියන්න. දැම්ම මේක දශම කරන්න යන්න එපා. හරි? දශම කරන එක වැරදි නෑ. කරාට ගැටලුවක් නෑ. දශම කරන්න යන්න එපා. මං හේතුව කියන්න. හරිද? එතකොට 15 බෙදීම 2යි අංශක කියලා එනවා. මේක සම්පූර්ණ එකේ වරහන් ඇතුළේ දාන්න අංශක. ඔන්න ඔය විදිහට. 15 බෙදීම 2යි අංශක. හරි? දැන් අපි සාමාන්‍යයෙන් කෝණයක් ගත්තාම ඒ කෝණේ දශම විදිහට තියන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. හරි? කෝණයක් දශම විදිහට තියන්නේ නැහැ. දැන්
අපි දන්නවා අංශක වලට අමතරව තවත් කෝණ තියෙනවා. මොනවද අංශක වලට අමතරව තියෙන තවත් කෝණ? කලා කියලා එකක් අහලා ඇති. කලා. කලා 60ක් අංශක එකයිද? කලා දාන්නේ මෙන්න මෙහෙම ඩෑෂ් එකක් උඩින්. කලා 60ක් අංශක එකයි. අංශක එකයි. හරි? එතකොට කලා 60ක් නෙමෙයි. ඊට පස්සේ තව එකක් තියෙනවා විකලා කියලා. විකලා පස්සෙන් ආයෙ මුකුත් නැහැ. හරිද? කලා තියෙනවා විකලා තියෙනවා විකලා පස්සේ තව මුකුත් නැහැ. හරිද? එහෙම කොහොන නැහැ. හරි ඒක මතක තියාගන්න. හරි? කලා තියෙනවා විකලා තියෙනවා. විකලා කියපහම විකලා කියන්නේ මොකද්ද? මේක ආයෙ දෙකට බෙදෙනවා. අංශක නෙමෙයි ඇත්තටම කලා 30යි. sorry 60කට ආයෙ බෙදෙනවා. එතකොට මෙතන අංශක 60යි. මේක කෑලි දෙකක් වැටෙනවා. විකලා 60ක් කලා 60යි. ඔන්න ඔය විදිහට බෙදෙනවා. හරිද? හරි. ඒ හින්දා තමයි මම කිව්වේ මේක මේ දශම කරන්න යන්න එපා. ওই විදිහට තියන්න. මේ විදිහට භාගයක් විදිහට තියන්න. හරි. නිකන් එන ගන්න ඕනේ නෑනේ. ওই විදිහට තියන්න දශම කරාට ගැටලුවක් නෑ. මොකද සමහර අවුරුදු දෙන්න බැරිකම මේ නෑ මේ දශම කරාට ලකුණු දෙන්න එපා. අංශක විතරක් තියන්න. ඒතකොට කලා වලින් උත්තරේ හදලා තියන්න කියලා. හරි. කලා වලින් උත්තරේ හදලා තියන්න කියලා එහෙම වෙන්නත් පුළුවන්. ඒකින්ද මම ඔය නිකන් කිව්වේ. හරි. right දෙවෙනි එක තුන්වෙනි එක. තුන්වෙනි එක කරලා අපි මේකෙන් ඉස්සරහට යන්න. හරි. තුන්වෙනි එක කරන්න 5 බෙදීම 15 අංශක බවට පත් කරන්න. පයි බෙදීම 15 අංශක බවට පරිවර්තනය කරන්න. 5 බෙදීම 15 අංශක බවට පරිවර්තනය කරන්න. 5 බෙදීම 15 අංශක බවට පරිවර්තනය කරන්න. කරන්න. හරිද? හරි. මම වෙලා යන ඉඳ මම ටක් ගාලා මෙතන කරන්න. හරි. t ට සමානයි අපිට තියෙන 5 බෙදීම 15 නේ. එහෙනම් අපි දන්නවා 5 කියන්නේ 180යි නේ. එහෙනම් මේක වැඩි කරනවා 5 බෙදීම 15ෙන්. 5 ට 5 කැපිලා යනවා. එතකොට t ට සමානයි 180 බෙදීම 15 කියලා එනවා. 180 බෙදීම 15. මේක තුනෙන් බෙදන්න පුළුවන් 5යි. එතන 6යි. 60 බෙදීම 15 කියන්නේ උත්තරේ t ට සමානයි 12යි කියලා එනවා. අංශක 12යි කියලා උත්තරේ එනවා. අංශක 12යි. හරි. වැඩේ හරිනේ. right. හරි. අංශක රේඩියන් කරන්න දැන් දන්නවා. රේඩියන් අංශක කරන්න දන්නවා. අංශක රේඩියන් කරන්න දන්නවා. රේඩියන් අංශක කරන්න දන්නවා. right. අදට පොඩ්ඩක් වැඩේ නවත්තන්න. right. අපි සෙනසුරාදා කතා කරමු. සෙනසුරාදා කතා කරමු. sin කෝණ, cos කෝණ, tan කෝණ කොහොමද ගන්නෙ? ඒ කියන්නේ අපිට මෙහෙම දුන්නොත් අංශක sin 15 කොහොමද කෝණේ ගන්නෙ? එතකොට cos 60 කොහොමද කෝණේ ගන්නෙ? හරිද? tan 19 කොහොමද කෝණේ ගන්නෙ? ඔන්න ඔය වගේ කෝණ කොහොමද ගන්නෙ කියලා අපි සෙනසුරාදා කතා කරමු. හරි? සෙනසුරාදා සෙට් වෙලා ඉන්න වැඩේට. හරි? පන්න දිනනවා නම් අහගෙන යන්න. right. ප්‍රශ්න තියෙනවා නම් අහගෙන යන්න පුළුවන්.